समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमुक्धं धम्मत् सवने खालु अयन् बधन्ता धम्मत् सवने खालु अयन् बधन्ता धम्मत् सवने खालु अयन् बधन्ता। नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගැනීම පිණිස ලෝතර තථාගත බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයන්ට උතුම් ධර්ම මාර්ගය විවර කරන්නට යෙදුණා. අපි ඒ ධර්ම මාර්ගයේ මූලික කරගෙන ධර්ම කාරණාවන් කිහිපයක් සාකච්ඡා කරගන්නට අද දවසේ බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම ධර්ම දානමය පින්කම් උදෙසා සදැහැති දායකත්වයේ සිදු කරනු ලබන්නේ ඕස්ට්‍රේලියාවේ පදිංචි අනුස්කා ඩයස් මහත්මිය විසින්. අනුස්කා ඩයස් මහත්මිය තම ස්වාමි පුරුෂයාගේ ජන්මදිනය නිමිති කරගෙන සඳරුවන් රොහාල් පුතා සනායා දුව ඇතුළු පවුලේ සියලු දෙනාටත් මිය පරලොව ගිය සියලු ඥාතිහිත මිත්‍රාදීන්ටත් පුණ්‍ය අනුමෝදනාවන් සිදු කරමින් ලෝක සත්‍යයන්ට උතුම් ධර්මාභිසමය පිණිස මූලික අරමුණ ඇති කරගෙන ධර්ම දානමය පින්කම සිදු කරනු ලබනවා. අපි කොතෙකුත් ධර්මයන් ශ්‍රවණය කළත් කොතෙකුත් ධර්මයන් ඉගෙන ගත්තත් අපිට බොහෝ පිරිසකට ඒ ධර්මය තමන්ගේ ජීවිතය තුළ ප්‍රායෝගික වීම කියන කාරණාව බොහෝම අඩුවෙන් තමයි සිද්ධ වෙලා තියෙන්නේ. බොහෝ වෙලාවට අපි සූදානම් වෙන්නේ ධර්මය ලෝකේ අපි ඉගෙන ගන්න විෂයන් අතර එක් විෂයක් විදිහට හදාරලා දැනුම් පද්ධතියක් විදිහට ඒක තියාගෙන අපි ඒ විෂය පද්ධතිය තුළ යම් උපාධියක් ගරුණම්බු නාමයක් තනතුරකට සමාජිපත් වෙනවා වගේ බුදුදහමත් එවැනි ආකාරයක දෙයක් විදිහට විෂයක් විදිහට තමයි අපි ජීවිතවලට බොහෝ පිරිසක් ඒක එකතු කරගන්නේ. දැන් අපිට බැලුවම ධර්ම දැනුම තියෙන බොහෝ පිරිසක් ඉන්නවා. ධර්මයේ මූලික කරගෙන බුදුදහම මූලික කරගෙන උපාධි මට්ටම දක්වාම අධ්‍යයනය කරගත්ත බොහෝ පිරිසක් ඉන්නවා. නමුත් ගැටලුව තියෙන්නේ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළ ධර්මයේ ඒ විදිහට අපිට දැනුමක් විදිහට ජීවිතේ එකතු කරලා ගොඩ ගහලා පොදි ගහලා නම්බුනාම කීර්ති ප්‍රශංසාවක් ගොඩනගා ගන්නට තියෙන බූදලමය වටිනාකමකින් යුක්ත දෙයක් නෙවෙයි. ඒ ධර්මයේ තියෙන වටිනාකම අසම සමයි. ඒක කිසිවකට සම කරන්න බෑ. ඒ ධර්ම අවබෝධය කියන එක මිල කරන්න බෑ. කාටවත් විකුණන්නත් බෑ, හොරා ගන්නත් බෑ. එතකොට පැහැදිලිව අපි තේරුම් ගන්න ඕමනයි බුදු දහම කියන්නේ දර්ශනාත්මක වශයෙන් තමන්ගේ ජීවිතේ දැක්මෙහි පවතින අවබෝධාත්මක වෙනසක්. එහෙම නැතුව දැනුමට එකතු කරගත්ත දැනුම් පරාසයක් තුළ බුදුදහම අවබෝධ කරන්න බෑ. අවබෝධයට එන්න පුළුවන් කමක් නැහැ.
ඒතකොට අවබෝධය සහ දැනුම කියන්නේ දෙකක්. අපිට දැනුම එකතු කරන්න පුළුවන් චතුරාර්ය සත්‍ය කියන්නේ මෙන්න මේක කියලා පාඩම් කරගන්න පුළුවන්. පටිච්ච සමුප්පාදය කියන්නේ මෙන්න මේකයි කියලා මතක තියාගෙන කටපාඩම් කරන්න පුළුවන්. ඒ විදිහට ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ මෙන්න මේකයි කියලා අපිට විභාගයකට උත්තර ලියන්න පුළුවන්. අපිට වැරදිච්ච තැනත් ඒක තමයි. අපිට මේ ටික ඉගැන්වුවේ විභාගයකට උත්තර ලියන බලාපොරොත්තුවෙන්. ඒකට ලකුණුත් දෙනවා. ඒතර ඔන්න කල්පනා කරලා බලන්න බුදුදහමත් අපිට නොදැනීම මොකක් බවට පත් වෙලාද? හුදු නිකම්ම නිකන් ලෝක සම්මතයේ අනිකුත් විෂයන් හා සමානවම යම් විෂය පරාසයක් බවට පත් වෙලා තියෙනවා. නමුත් බුදුදහම කියලා කියන්නේ එවැනි විෂය පරාසයක් තුල දැනුමක් එකතු කරලා තමන්ට මොකක් හරි තත්ත්වයක් සමාජය තුල ඇති කරගෙන ආඩම්බර වෙන්න තියෙන දෙයක් නෙවෙයි. මම බුද්ධ ආගම කියන විෂය ඉගෙනගෙන මම මෙච්චරක් ලකුණු ගත්තා. අච්චරක් ලකුණු ගත්තා. එහෙම ක්‍රමවේදයක් තමයි අපිට අද සමාජය තුල දක්නට තියෙන්නේ. ඒ නිසා අපිට බුදුදහමේ ප්‍රායෝගික භාවිතය කියන එක අපෙන් ගිලිහිලා තියෙනවා. අපි හොඳට මතක තියාගන්නට උවමනයි භාග්‍යවතුන් වහන්සේ ධර්මය දේශනා කරන්නේ ධර්මයේ පෙන්වලා දෙන්නේ තම තමන්ගේ ජීවිත තුළ පවතින යථාර්ථය අවබෝධය පිණිස. ඒ කියන්නේ ජීවිත අවබෝධය පිණිස. ජීවිත අවබෝධය කියලා කියන්නේ ජීවිතේට මොනවා හරි දෙයක් එකතු කරගෙන ඉගෙනගෙන දැනුම් පරාසයක් විදියට ගබඩා කරගන්න එක නෙවෙයි. අපි හිතමුකෝ අපි ජීවත් වෙන්නේ ජීවිතය තුළ බොහෝ බලාපොරොත්තු පොදි බැඳගෙන ඒ බලාපොරොත්තු ජීවිත ඉෂ්ට සිද්ධ කරගන්න. එතකොට මේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කරගැනීමේ පියවරක් වශයෙන් බුදුදහම ඈඳා ගැනීම වැරදි සහගතයි. අපි හිතමුකෝ අපි බුදුදහම ඈඳගෙන තියෙන්නේ අපේ ජීවිතේ ව්‍යාපාරය සාර්ථක කරගන්න. විවාහ ජීවිතය සාර්ථක කරගන්න. ධර්මල්ලන්ගේ අධ්‍යාපන කටයුතු අවාහ විවාහ කටයුතු වෙනුවෙන් තමයි බුදුදහම අපි සම්බන්ධ කරගන්න උත්සාහවන්ත වෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ අපිට ධර්මයේ දේශනා කළේ ව්‍යාපාර දියුණු කරගන්න නෙවෙයිනේ. අපිට බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළේ අපිට දරුවෝ ලබලා දෙන්න නෙවෙයිනේ. අපිට බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළේ දරුවන්ගේ අධ්‍යාපනය දියුණු කරලා දෙන්න නෙවෙයිනේ. අපිට බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළේ දරුවන්ගේ අවාහ විවාහ කටයුතු සාර්ථක වෙලා මුණුබිරු මිනිබිරියෝ ලබලා දෙන්න කියලා නෙවෙයිනේ. නමුත් අන්න අපිට වැරදිච්ච තැනක් තියෙනවා. අපි අද වෙනකොට පන්සලට යන්නේ ඔන්න ওই ටික වෙනුවෙන්. පාංශකුලේ කරන්න ඕන සමාජයට පේන්න. කවුරු හරි මරුණාම පරම්පරාවෙන් ආපු නිසා බණක් කියවලා දානයක් දෙන්න ඕන සමාජයට පේන්න. අපිට උරුම වෙලා තියෙන මේ ටිකයි නේද? ඒතර අපි පන්සල හොයාගෙන යන්නේ අපල දුරු කර ගන්නටයි, දරුවෝ ලබා ගන්නටයි, විවාහ සාර්ථක කර ගන්නටයි, ව්‍යාපාර සාර්ථක කර ගන්නටයි. අපේ ප්‍රසිද්ධිය ලබා ගන්නට පන්සලේ මොනවා හරි දෙයක් කරලා යටින් නම ලියන්නටයි. ඕන් අපිට තියෙන උරුම විච්ච බුද්ධ ආගම. නමුත් අපි මතක තියාගන්න ඕන භාග්‍යවතුන් වහන්සේ ධර්මයේ දේශනා කළේ අපිව රවට්ට ගන්න නෙවෙයි. අපි ධර්මය අධ්‍යයනය කර ගන්න ඕන, ධර්මයේ ගවේෂණය කර ගන්න ඕන, අපිව රවට්ට ගන්න නෙවෙයිනේ. අපිට වෙලා තියෙන්නේ බොහෝම රැවටිලි සහගත වංචනික විදිහට අපි මොකක් කරනවද? බුදුදහම මුවාවෙන් මොකක් හරි දෙයකට රැවටිලා තියෙනවා. අපිට ඒක තේරෙන්නේ නැහැ. අපිට ඒක දැනෙන්නේ නැහැ. අපි කොහෙද යන්නේ කියන එක. අපි බොහෝම අසරණ වෙලා අපිට ගුරුවරුකමක් නැතිව
කල්යාණ මිත්‍ර ඇසුරක් නැතිව නිවැරදි උපදේශනයක් නැතුව අපි මොකද්ද කරන්නේ? බුදුදහම විදිහට වෙන මොකද්ද දෙයක් කරගෙන යනවා. ඉතින් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ බුදුදහමටද පහර එල්ල කරන්නේ කියලා. නෑ, බුදුදහමට පහර එල්ල කරන්නට දෙයක් නැහැ. ඔබ ඒ කරන වැඩපිළිවෙල යටතේ ඉබේම බුදුදහම බෞද්ධ දර්ශනය යටපත් වෙනවා. බලන්නකෝ. අපි අද වෙනකොට සමාජය තුල ශාසනය කෙරෙහි බොහෝ දෙනෙක් අප්‍රසාදය ඇති කරගෙන තියෙන බව පේනවා. ඒතර මේ අප්‍රසාදයට එක හේතුවකුත් ඕක වෙන්න පුළුවන්. ඇයි? බුදුදහම තුල නොකියපු පෙන්නපු නැති දේම සිද්ධ වෙනවා මිසක් පෙන්නපු දේ අල්ප මාත්‍රයකවත් සිද්ධ වෙන බවක් පේනෙන්න නෑ සමාජය ගත්තට පස්සේ. දැන් අපි කල්පනා කරන්න ඕනි පන්සල් හදන්න ඕනි තමයි. බෝමලු හදන්න ඕනි තමයි. විහෙර විහාරස්ථාන හදන්න ඕන තමයි. චෛත්‍ය හදන්න ඕන තමයි. නමුත් ඉන්නේ හාට භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මිනිස්සු ඇති කරගත්තා වූ සද්ධාව ප්‍රසාදයේ ධර්ම අවබෝධය කරාගෙන යන්නට උවමනයි. නේද? එහෙම නැතුව ඒක මෝඩ සද්ධාාවක් බවට පත් කරගෙන ධර්ම කාරණයක්වත් ජීවිතයට එකතු කරගන්නේ නැතුව කටයුතු සිද්ධ වෙනවා නම් ඒක බොහොම අවාසනාවන්ත ඉරණමක්. අපි දන්නේ පන්සල් ගියාට පස්සේ ධර්මය අසුරු කරන්නට නොගියොත් පන්සලට පමණක් ගිහිල්ලා එන ඇත්තෝ දන්නේ බෝධි පූජාව ගැනයි පාංශකුල ගැනයි දානෙ ගැනයි. ඒකට විතරයි පන්සල හොයාගෙන දුවන්නේ. ඔතනින් අපේ බෞද්ධකම නැවතිලා. අපෙන් ඇහුවොත් යම් කිසි කෙනෙක්ගෙන් බුදුදහමේ හරය මොකද්ද, බුදුදහමේ උගන්වන්නේ මොකද්ද කියලා ඇහුවොත් අනේ ওই දුක නැති කරගන්න විදිහේ උගන්වන්නේ, නිවනට යන විදිහ උගන්වන්නේ. කොහොමද යන්නේ? අපි දානෙ දීලා මල් පූජා කරලා පහන් පත්තු කරලා නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරලා එනවනේ. එතකොට ඔය කවදා හරි බුදු කෙනෙක් ළඟ අපි නිවන් දකි අපිට තාම පෙර පින් නැහැ. පින මදි අපිට නිවන් දකින්න. ඒ වගේ දෙයක් තමයි අපිට ප්‍රායෝගිකව ජීවිත තුල අහන්න ලැබෙන්නේ. එතකොට අපිට කියන්න වෙන්නේ අපි අසරණ වෙලා වගේ කියලානේ. අපි බොහොම අසරණ තැනක ඉන්නේ. ඇයි? අපිට මාර්ග උපදේශනේ අඩුවක් තියෙනවා. බොහෝ දෙනෙක්ගෙන් ඇහුවොතින් බුදුදහම කියන්නේ මොකද්ද? බුදුදහමෙන් සිද්ධ වෙන්නේ මොකද්ද? ධර්මය කියන්නේ මොකද්ද? ධර්මයේ තුල ක්‍රියාකාරීත්වය මොකද්ද කියලා මේ මොකක්වත් දන්නේ නැහැ. ඉතින් බහුතරයක් සමාජය තුල දක්නට ලැබෙන්නේ ඕක ප්‍රායෝගිකව බැලුවොත්. යම් කිසි කෙනෙකුට අද දවසේ බණපදයක් දේශනා කරන්නට හැදුවොත් දානි ටිකක් පූජා කරලා යනකොට අනේ අපිට වට වෙලාවක් නැහැ රස්සාවට යන්න තියෙනවා. එනිසා මේ දානි ටික පිළිගත්තොත් හොඳයි. අපිට ඔය බණ අහන්න වෙලාවක් නැහැ. ඒත් මෙන්න මෙවැනි මට්ටමකට අපේ සමාජයපත් වෙලා තියෙනවා. එතකොට අපි කල්පනා කරන්න උවමනයි භාග්‍යවතුන් වහන්සේ අපිට පෙන්වන්නේ සබ්බ දානං ධම්ම දානං ජිනාති. සියලු දානයන් පරදවල ධර්ම දානයයි අග්‍ර වෙන්නේ, ශ්‍රේෂ්ඨ වෙන්නේ. ඒතකොට මේ අග්‍ර වෙන ශ්‍රේෂ්ඨ වෙන ධර්ම දානය කියන එකේ වටිනකමවත් අපිට තේරෙන්නේ නැහැ. අපිට ඊට වඩා ලොකු දේවල් ජීවිත තුල තියෙනවා තව ඉෂ්ට සිද්ධ කරගන්න. නමුත් යම් කිසි කෙනෙක් තමන්ගේ ජීවිතයේ සියලු කටයුතු පසකලා අවබෝධ කරන්නට වටින දෙයක් තමයි ධර්ම අවබෝධය කියන එක. අපි හිතමුකෝ යම් කිසි කෙනෙකුට පංචකාම ආස්වාදයේ වෙනුවෙන් යම් කාල සීමාවක් තියෙනවා නම් කැප කරන්නේ ඒ කාල සීමාව වලේ දාලා බුදුදහම තුල ධර්මයේ ශ්‍රවණය කරන්න, සාකච්ඡා කරන්න වෙන්කලොත් අර විඳින්ට ගිය ආස්වාදයට වඩා ගණනය කරන්න බැරි
මිල කරන්න බැරි දුක්ඛ දෝමනස්යන්ගේ තුනී වීමකට පාර පෙන්වලා දෙනවා ඒ ධර්ම ශ්‍රවණය, ඒ ධර්ම සාකච්ඡාව. අපිට ඒ තරම් අවබෝධයක් කොහෙද? අපිට එහෙම වටිනකමක් පේන්නේ නැහැ. අපිට බුදුදහමේ වටිනකම පේන්නේ ඒකට හේතුව අපි දැකලා තියෙන්නේ බාහිර විතරයිනේ. අපි දකින්නේ පන්සලයි, පන්සලේ ගොඩනැගිලි ටිකයි, පාංශකූලයි, දානයයි, පිරිතයි, බණට මොනා කියනවද දන්නේ නැහැ. එච්චරයි. එහෙම ධර්මයේ ශ්‍රවණය කරගන්න පුරුද්දක් අපිට නැහැ. ධර්මයේ අධ්‍යයනය කරන්න පුරුද්දක් අපිට නැහැ. එතකොට අපි නිකන් අර විහිළුවකට වගේ නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරනවා මිසක් ඒ නිවන කොහොමද? ඒ නිවන මොන වගේ එකක්ද? ඒ නිවන ලබන්නේ කොහොමද? ඒ නිවන ලබන්නට කොයි විදිහේ මාර්ගයක්ද තියෙන්නේ? කොයි විදිහේ ප්‍රතිපත්තියක්ද තියෙන්නේ? මොකක්ද අනුගමනය කරන්න ඕන? මේ වගේ කිසිම දෙයක් පිළිබඳව අවබෝධයකින් තොරව මොකද්ද කරන්නේ? අපි කටයුතු කරනවා. ඉතින් එහෙම කටයුතු කරගෙන යනකොට අපිට පේන දේ සාධාරණයි. කොහොමද පේන්නේ? දායක කාර්යකාදීන් එකතු කරගෙන පන්සල හදනකොට ඉරිසියයි අපේ ගෙදරට වඩා ලොකුවට පන්සල හදලා සියල්ල අතහැරලා ආපු භික්ෂූන් මහා ලොකු මන්දිර හදාගෙන අපිට නැති ඇඳ ඇතිරිලි මේස පුටු පරිහරණය කරනවා. අපිට නැති ආහාර පාන භුක්ති විඳිනවා. එතකොට මේ නිකං කනේ උන් ටිකක් මෙන්න මෙවැනි ප්‍රතිරූපයක් තමයි සමාජය තුළ නිර්මාණය වෙමින් දකින්න ලැබෙන්නේ. ඇයි? අලුතෙන් පහළ වෙන තරුණ පරපුරට ධර්මමය ඥානයක් අවබෝධයක් නැහැ. භෞතිකයෙන් පේන්නේ ওই ටික. භෞතිකයෙන් පේන්නේ ওই ටික බැලුව බැලමට. ඒ ටික බලලා තීරණයකට එනවා අන්තිම වශයෙන් නිගමනය මොකද්ද? මේ පන්සල් බෞද්ධ කියන තැන අපි අයින් කරලා දාන්න ඕන. නේද? අපි දහඩිය මහන්සියෙන් හරු හම්බු කරගන්න ටික මුන්ට නිකන් දෙන්න ඕනේ නැහැ. මෙන්න මෙවැනි භයානක තත්වයකට සමාජය ඇදගෙන යන බවක් අපිට වර්තමානයේ පේන්නට තියෙනවා. ඒ භයානක තත්ත්වයට යන්න එකම හේතුව තමයි අපිට තේරෙන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද? බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කුමක්ද? බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළේ කුමක්ද කියන දේ පිළිබඳව අපිට අල්ප මාත්‍රයක තරමටවත් අවබෝධයක් නැති බව අපිට පේනවා නේද? යම් කිසි තැනකින් අපිට ඇහෙනවා නම් මුළු සමාජය ඇතුළෙම භික්ෂුන් වහන්සේලා කියන්නේ සියල්ල අතහැර දමා යා යුතු පිරිසක් කියලා. ඒක මහා වැරදි අවබෝධයක්. ඒ වැරදි අවබෝධයට හේතුව තමයි ඔබ ගිලගෙන ඉන්න සමාජීය දෘෂ්ටි කෝණය. අපි බලමු ඇයි ඒක වැරදි අවබෝධයක් කියන්නේ කියලා. කෙනෙකුට හිතෙන්න පුළුවන් ඔය බනට කියන්නේ Taman සාධාරණීකරණය කරගෙන Tamanට සුර සැප විඳින්න ඕන නිසා කියලා හිතෙන්න පුළුවන් නේ. එහෙමනේ කියන්නේ. බනකට එහෙම එකක් කිව්වොත් භික්ෂුන් වහන්සේලාට සියල්ල පූජා කළ යුතුයි නේ. ප්‍රණීත භෝජනයෙන් සංග්‍රහ කළ යුතුයි. මේ විදිහට කිව්වොත් එහෙම අපිට හිතෙන්නේ මොකද්ද? ඔවුන් ඔය මොකද්ද? කඩා වඩාගෙන කාලා සුර සැප විඳින්න කියන බයිලා. ඔන්න ඒ වගේ මට්ටමක් කරා අපේ සමාජය ඇදගෙන ගිහිල්ලා ඉවරයි. ඒක මහ භයානක ඛේද වාචකයක්. ඒක අපිට එවැනි මට්ටමක් දක්වා අද වෙනකොට වර්ධනය වෙලා තියෙන බව අපිට පේනවා සමාජය දිහා බැලුවම. නේද? ඒතකොට මෙවැනි මට්ටමක් දක්වා මේ භයානක තැනට සමාජයේ හැඩගැහෙන්න එකම හේතුව විදිහට අපිට පේන්න තියෙන්නේ ධර්ම ඥානයේ මොටකම. එවැනි කතාබස් කරන කෙනෙකුගෙන් අහලා බැලුව බුදුරජාණන් වහන්සේ දීපු පණිවිඩය මොකද්ද? ජීවිත අවබෝධය කියන්නේ මොකද්ද? චතුරාර්ය සත්‍ය අවබෝධය කියන්නේ මොකද්ද කියලා අහුවොත් සමහරට කියයි මල මගුල් වලින් අපිට වැඩක් නැහැ.
නේද? අපිට මේ කාලා ඇඳලා ඉන්න රටක් තියෙන්න ඕනේ නිවන් දකින්න කලින්. අන්න එවැනි වචන තමයි අපිට ඇහෙන්නේ නේ. ඉතින් ඒ නිසා අපි ඉන්න තැන බොහොම භයානකයි කියන එක අපිට පේනවා. අපිට තේරෙනවා. ඉතින් ඒ නිසා බොහොම මදකට ඉවසිලිවන්තව අපි බලමු ප්‍රායෝගිකවම තමන්ගේ ජීවිතය ඇත්ත මොකද්ද කියලා. තමන්ගේ ජීවිතයේ ඇත්ත තේරෙනකොට ඒ ඇත්ත මොකද්ද කියලා දැනනකොට තේරෙයි අනේ මේ බුදුරජාණන් වහන්සේ තරම් මේ ජීවිතය අවබෝධ කරපු ජීවිතේ දන්න ජීවිතේ ප්‍රායෝගික බව උගන්වපු තවත් කෙනෙක් නැහැ නේද? මේ බුදුදහම තරම් දෙයක් ලෝකෙ තුල නැහැ නේද? තවත් අග්‍ර වෙන ශ්‍රේෂ්ඨ වෙන්න කියලා වැටහෙන්න නම් ඔබට තේරෙන්න ඕන බුදුදහම කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නෙවෙයි. බුදුදහම කියලා කියන්නේ තමන්ගේ ජීවිත ධර්මය කියලා. තමන්ගේ ජීවිතේ පවතින ඇත්තම ඇත්ත මේකයි කියලා අවබෝධයටපත් වෙනකොට තේරෙනවා අනේ බුදුදහම කියන්නේ මේකට නේද කියලා. භාග්‍යවතුන් වහන්සේ අපිට පෙන්වලා දුන්නේ උන්වහන්සේගේ දෘෂ්ටියක් නෙවෙයි. භාග්‍යවතුන් වහන්සේ අපිට පෙන්වලා දුන්නේ ලෝකේ යම් දෘෂ්ටියක හිර කරන මොකක් හරි Tamanගේ හිතුමතේ මොකක් හරි මතවාදයක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ ආගම කුමක් වුවත්, ජාතිය කුමක් වුවත්, දෙවියෙක් වුවත්, මරු වුණත්, බ්‍රහ්මයා වුණත්, මිනිස්යා වුණත් සියලු සත්‍යයන්ට පොදු යථාර්ථය. තර කෙනෙකුට හිතෙන්න පුළුවන් පොදු යථාර්ථය කියන්නේ ඉපදිලා මැරිලා යන එක කියලා. නෑ. ඊට එහා මහ ගැඹුරු දර්ශනයක්. ලෝකයාට නොපෙනෙන, ලෝකයා නොදකින, ලෝකයේ තුල සිද්ධ වෙන සැබෑම ඇත්ත මොකද්ද කියන එකයි භාග්‍යතුන් වහන්සේ පෙන්වුවේ. ඒ සැබෑම ඇත්ත නොදන්නා කමට තමයි අවිද්‍යාව කියලා කිව්වේ. ඒ සැබෑම ඇත්ත නොදන්නා කම නිසා තමයි ලෝක සත්‍යය මේ සියලු ප්‍රශ්න වලට මැදි වෙලා, කොටු වෙලා, පීඩාකාරීව ඉන්න බව භාග්‍යතුන් වහන්සේ පෙන්වලා දාරන්නේ. ඒකට අපිට පුංචි හරි දැනුමක්, පුංචි හරි අවබෝධයක් ධර්මයේ පිළිබඳ ජීවිතය ඇති වුණොත් ඒ අවබෝධය තමයි අපිට කවදා නමුත් මේ භයානක මගෙන් මිදලා ජීවිත අවබෝධය කරලා නිවෙන්නට පුළුවන් මාර්ගය ප්‍රතිපදාව එළි වෙන්න හේතු වෙන්නේ. ඔබ කල්පනා කරන්න. පුංචි දරුවෙක් උපමා කරගන්න. බොහෝම පුංචි ලදරුවෙක්. අපි හිතමු අලුත ඉපදුණු බිලින්දෑවෙක්. ඒ අලුතෙන් උපන්න පුංචි දරුවා දිහා අපි හැරිලා බැලුවොත් ඒ පුංචි දරුවා දන්නේ නැහැ මං දරුවෙක් කියලා. ඒ දරුවා දන්නේ නැහැ මම මනුස්ස ලෝකේ ඉන්න පිරිමි දරුවෙක්ද ගෑනු දරුවෙක්ද කියන එක. ඒ දරුවා දන්නේ නැහැ මම මේ ඉන්නේ මනුස්ස ලෝකේ. මං ඉපදිලා ඉන්නේ මං අලුතෙන් ඉපදුනේ. මේ මගේ අම්මා, මේ මගේ තාත්තා. මේ මගේ අම්මගේ ගෙදර, තාත්තගේ ගෙදර, අම්මා තාත්තගේ දේපල. මේ සහෝදර සහෝදරියෝ, මේ ඥාති හිත මිත්‍රාදී මේ සමාජයේ මේ තියෙන ඉරහඳ තාරකා ගස්ගල් ඇලදොල ගංගා මහා සමුද්‍ර ආදියෙන් පිරිච්ච මනුලෝ තලයේ කියලා එකක් මේ දරුවාගේ ලෝකේ නැහැ. දරුවා එහෙම කිසි දෙයක් දන්නේ නැහැ. එතකොට අපිට තේරෙනවා අලුත ඉපදිච්ච දරුවට අලුත ඉපදිච්ච දරුවෙක්ව හම්බ වෙන්නේ නැහැ කොටින්ම කිව්වොත්. එයා දන්නවද මගේ අතපය හීනී, මං චූටි, මං තාම ලදරුවෙක්, මං තාම කිරිබොන වයසේ, මම මෙහෙම කෙනෙක්, මේකක්වත් නැහැ. කොටින්ම කිව්වොත්. ඒ දරුවාගේ ලෝකයේ තුල මොකද්ද නැත්තේ? දරුවා හෝ ලෝකයේ කියන සංඥාව නැහැ. කොටින්ම කිව්වොත් මම සහ ලෝකයේ කියන සම්බන්ධතාවයක් එතන සකස් වෙලා නැහැ.
මට ඇහැක් තියෙනවා මං ඇහෙන් රූප දකිනවා. මට කනක් තියෙනවා මං කනෙන් ශබ්ද අහනවා. මට නාසයක් තියෙනවා මං ඒ නාසයෙන් ගන්ධ විඳිනවා. මට දිවක් තියෙනවා මං ඒ දිවෙන් රසය විඳිනවා. මට කයක් තියෙනවා මං ඒ කයෙන් පහස විඳිනවා. මට මනසක් තියෙනවා මං ඒ මනසෙන් සිතුවිලි සිතනවා. මෙහෙම ලෝකයක් දරුවට නිර්මාණය වෙලා නැහැ. කොටින්ම කිව්වොත් අපි අපේ දෘෂ්ටියේ ඉඳලා දරුවාව බිහි කරගත්තට දරුවා මේ ලෝකෙට ඉපදිලා ඉන්නවා කියලා අපි අපේ දෘෂ්ටිය මත පතිත කරලා බැලුවට දරුවගේ පැත්තෙන් බැලුවොත් දරුවට මෙබඳු ලෝකයක් හෝ දරුවෙක්ව හම්බ වෙන්නේ නැහැ. දරුවගේ පැත්තෙන් එහෙම දෙයක් සිද්ධ වෙලා නැහැ. එහෙනම් අපිට පැහැදිලි වෙනවා මේ පුංචි දරුවා තුල එහෙමනම් ලෝකේ සංඥාවක් හෝ තමා පිළිබඳ මිම්මක් ඇති වෙලා නැහැ. එහෙම එකක් ඇත්තෙම නැහැ. දැන් එතකොට කෙනෙකුට කියන්න පුළුවන් දරුවට පෙනීමක් තියෙනවා, ඇහිීමක් තියෙනවා, දැනීමක් තියෙනවා, දැනගැනීමක් තියෙනවා කියලා. හරි. ඒ පෙනීම මාත්‍රයක් විතරයි. ඒ ඇහිීම මාත්‍රයක් විතරයි. ඒ දැනීම මාත්‍රයක් විතරයි. ඒ දැනගැනීම මාත්‍රයක් විතරයි. ඒක ඇතුලේ මම අහවල් දේ දකින්නේය. මම අහවල් දේ අසන්නේය. මම අහවල් දේ විඳින්නේ මෙහෙම එකක් නෑ. මට අසවල් දේ දැනෙන්නේ කියලා එහෙම එකක් නෑ. කොටින්ම කිව්වොත් පෙනීම කියන වචනේවත් එතන නෑ. ඒකට කියන එක මාත්‍ර සංඥාවක්. එතකොට ඒක දිත්තේව දිත්තමත්තම්. පෙනීම මාත්‍රයක්. සුතේව සුතමත්තම්. ඇසීම මාත්‍රයක්. මුතේව මුතමත්තම්. දැනීම මාත්‍රයක්. විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම්. දැනගැනීම මාත්‍රයක්. ඔන්න එහෙමනම් අපිට තේරුම් ගන්නට කාරණාවක් තියෙනවා. ඒ පුංචි දරුවගේ මට්ටමින් බැලුවම ඒ පුංචි දරුවගේ ලෝකේ පුංචි දරුවෙක්ව බිහි වෙලා නැහැ. ඒ දරුවගේ ලෝකයේ ඇතුලේ මොකද්ද නැත්තේ? මනුස්ස ලෝකේ නෑ නේද අපි කතා කළා වගේ. ඉර හඳ තාරකා වලින් පිරිච්ච ලෝකෙ පිළිබඳ සංඥා නැහැ. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් දරුවා ඒව දන්නේ නැහැ කියලා. අපි දන්නවා කියලා. අපි මේ දන්නවා කියලා දැනගෙන තියෙන මහ භයානක දෘෂ්ටි ජාලයේ වරද තමයි අපිට නොතේරෙන්නේ. ඒක දැන ගැනීම පිණිස තමයි මම මේ පුංචි දරුවා උපමාවකට ගත්තේ. එතකොට මේ පුංචි දරුවා තුල අපිට අහවලා මට වැඩිය උඩින් ගිහින් එහෙම එකක් තියනවාද? මං ඉන්න ගෙදරට වඩා අහවල් ගෙදර ලොකුයි. මම පොසත් අරු දුප්පත්. එහෙම එකක් තියනවාද? එහෙම එකක් නැහැ. මම අසවල් දේ ජීවිතේට එකතු කරගෙන අහවල් දැන උගත වෙන්න ඕනේ. අහවල් දැන මුත්ත වෙන්න ඕනේ. අහවලට වඩා ඉහළින් යන්න ඕනේ. මෙහෙම කිසිම දෙයක් මේ දරුවගේ ලෝකේ නැහැ. බලන්න කොච්චර සුන්දරද කියලා. එතකොට මේ දරුවා කොහොමද මේ සමාජය පිළිබඳ අධ්‍යයනය කරන්නේ? ආభాසේන අම්මා තාත්තගෙන් නේ, ඥාතීන්ගෙන්, අසල්වාසීන්ගෙන්, ගුරුවරයන්ගෙන්, වැඩිහිටියන්ගෙන්, සමාජයෙන් ආభాසය ලැබෙනවා. එතකොට මේ සමාජයෙන් ලැබෙන ආభాසය මොන වගේ එකක්ද? කවදා නමුත් අර පුංචි දරුවෙක් විදිහට ලෝකෙට බිහි වුණෝ
අම්මා තාත්තා ගුරුවරු වැඩිහිටියෝ ඒ ඇත්තන්ගේ අම්මා තාත්තා ගුරුවරු වැඩිහිටියන්ගේ પરම්පරාවෙන් ආපු දේ සමාජයේ සම්මත කරපු දේ තමයි මොකද්ද කරන්නේ? පොවන්නේ නේ. සුදු පාට කියලා සම්මත කළා නම් ඒක සුදු කියලා සම්මතේ උගන්වනවා. රත්තරන් රිදී මුතුමැණික් කියලා සම්මතයක් පැනවගෙන ආව නම් ඒ සම්මතය උගන්වනවා. මිල මුදල් කියලා යම් සම්මතයක් පනවගෙන ආව නම් ඒක උගන්වනවා. සමාජයේ පන්ති ભેදයක් කුල ભેදයක් සකස් කරලා තිබ්බනම් ඒක උගන්වනවා. උඹ අහවල් කුලේ කියලා හංවඩු ගහිල්ලා පටන් ගන්නවා. නේ උඹලා දුරාවේ උඹලා කරාවේ උඹලා ගොවිගමේ මේ විදිහට මොකද කරන්නේ? වංශේ කබල් ගහන හැටිත් උගන්වනවා. එතකොට සමාජය තුල තියෙන සියලු අමනකම්, දුෂ්ටකම්, ඔලොමොට්ටලකම්, මොට්ටකම් සියල්ල මොකද්ද කරන්නේ? පොවනවා. ඒ සියල්ල පොවලා මොකද්ද කරන්නේ? දිත්තේව දිත්ත මත්තම් මොකක් කරනවද? දිත්තේව දිත්ත මත්තම් අහෝසි කරනවා. සුතේව සුත මත්තම් අහෝසි කරනවා. මුතේව මුත මත්තම් අහෝසි කරනවා. විඤ්ඤාතේ විඤ්ඤාත මත්තම් අහෝසි කරනවා. විස දත්ත ගබඩාවෙන් පෝෂණය කරනවා. දැන් ඒ විස දත්ත ගබඩාවෙන් පෝෂණය කරලා ඒ සියලු සම්මත ගිලගෙන සියල්ලෙන්ම පෝෂණය වෙච්ච සිතක් සකස් කරගන්නවා. දැන් රත්තරන් බවවත් නොදන්නා තැනක රත්තරන් කියන වටිනකම ඇත්ත කරලා පෙන්නනවා අපිටනේ. අපිට සමාජයෙන් දුන්නා අර රත්තරන් රිදී මුතුමැණික් මිල මුදල් යාන වාහන කියන සියල්ල ස්තරම් කියලා. උඹ එහෙමනම් ස්තරම් කෙනෙක් බවට පත්වෙන්න ඕන මගේ ආදරණීය පුතේ කියලා කිව්වා මිසක මේ ස්තරම් භවෙන් පෙන්නන මහා ඛේදවාචකයක් සමාජය තුල තියෙනවා අයමය පුතේ. උඹලා මේ මහා මුලාවට අහුවෙන්න එපා. මේක මහා බොරුවක්. මේක මහා මවාපෑමක්. මේක මහා විසගෝර තැනක්. මේක ලෝකයා සම්මත කරපු සම්මත මතවාදී ඔළුව අවුල් කරන ඔළුව පිස්සු වට්ටන තැනක්මයි පුතේ කියලා පෙන්නපු අම්මෙක් තාත්තෙක් බැලුවොත් ඉන්නවද? බොහෝම කලාතුරකින් පේන්නේ නැති තරම්. ඒ අම්මා තාත්තා වලේ වැටිච්ච බව දන්නේ නැති නිසා විස පෙවිලා තියෙන බව දන්නේ නැති නිසා ඒ මහා අගාධයටමයි ඇදලා දාන්නේ. බලන්නකෝ ගුරුවරු අපිට ආදරණීය මයි රත්තරම් පුතේ කියලා කතා කරන ගුරුවරු කොයිතරම් ආදරණීය වදනෙන් කතා කළත් ඒ ගුරුවරු අධ්‍යාපන දැනුම විදිහට අපි කියනවා දෙනවා මහා ලොකු දෙයක් කියලා. අපි එහෙමනේ කියන්නේ. අනේ නෑ. අද වෙනකොට තියෙන අධ්‍යාපන ක්‍රමය ඇතුලේ බැලුවොත් සම්පූර්ණයෙන්ම තියෙන්නේ ඒ අධ්‍යාපනයේ දෙන ගුරුවරයාට ඇති ධර්ම දැනුමක් නෑ, ධර්ම ඥානයක් නෑ, ජීවිත අවබෝධයක් නෑ, බොහෝම කාලකන්ණී. මොකක් හරි කුණුහරුපයක් කියලා හිනස්සවලා ඒ කුණුහරුපයෙන් සතුටු කරලා ඒ දරුමල්ලෝ මහා ආඝාතයට ඇද දාලා ඒ අම්මා තාත්තගේ මිල මුදල් ටික හූරා කරන අධ්‍යාපන ක්‍රමයක්. ඕන් අධ්‍යාපන ක්‍රමයේ ලස්සන. ඔන්න ගුරුවරයා හැදිලා තියෙන විදිය. සමාජය ගැන කිසිම ධර්ම අවබෝධයක් නැති, ජීවිත අවබෝධයක් නැති, මොකක් හරි කාලකන්නිකමකින් Taman පෝෂණය වෙච්ච විකෘති සහගත දැනුම් පද්ධතිය සමාජය තුල ප්‍රචලිත කිරීමයි අද වෙනකොට සිද්ධ වෙන්නේ.
ගුරුවරුන්ට රෙදෙන්න පුළුවන්. රෙදුනත් ඇත්ත ඒකයි. රෙදුනත් ඇත්ත ඒකයි. එතකොට ගුරුවරයා කියලා කියන්නේ බොහොම දැනුමුත්තෙක් විදිහට අපි අහලා තිබුණේ. ගුරුවරයා කියන්නේ ජීවිතය ගැන සමාජය ගැන බොහොම අවබෝධයක් ඇති කෙනෙකුටයි ගුරුවරයෙක් කියලා කියන්නේ. ගුරුවරයෙක් කියලා කියන්නේ පඩියකට වැඩ කරන, පඩියකට උගන්වන, පඩිය ලැබෙන විදියට උගන්වන කෙනෙක් නෙවෙයිනේ. ඉතින් ඒ තරම් ගුරු වෘත්තිය ශ්‍රේෂ්ඨයි නම් මොකටද අපි මුදල් ගෙවලා උගෙන ගන්නෙ? එතකොට අපි එවැනි සමාජ රැල්ලකට භයානක විදිහට ඇදගෙන ගියේ. එතකොට ඉතින් ගුරුවරයාට කණ්ඩා දින්න දෙන්න උඹේ අම්මා තාත්තද කියලා අහන තැනට වැටෙයි. ඉතින් මම දන්නවා එහෙම අහනවා කියලා. ඒ කියන්නේ ඒ තැනට අපේ සමාජය අද ගිහිල්ලා අවසానයි. ඒ තරම් භයානක තැනකට ගිහිල්ලායි අවබෝධයක් නැහැ ජීවිතේ. ඒතර අර පුංචි දරුවගේ මට්ටමින් අපි ආරම්භ කරලා සමාජයේ විස පැත්තකට තියලා ඇත්ත පොඩ්ඩක් ගවේෂණය කරමුනේ. අපි හිතමුකෝ ලෝකේ කොහේ හරි සුදු පාට කියලා සම්මත කළා නම් ඒ සම්මත කරපු සම්මතයේ සුදු කියලා ඉගෙන ගත්තා මිසක පෙනීම මොකද්ද කියලා අපි ඉගෙන ගත්තේ නෑනේ. පෙනීමට අපිට මොකද්ද දැම්මේ? සුදු, කොළ, රතු, නිල්, කහ, අරක මේක කියලා සම්මත ටිකක් කියනවා. ඒකට කියන අපි සංකල්පනේ. සංකල්පය. එතකොට මේ නානාත්ත් සංඥාවට සංකල්පයි මීය දැනුමක් ඔබවලා ඒක ඇත්ත කරලා ඉගෙනුවානේ. ඒක අපි දරාගත්ත මිසක් අපිට ගවේෂණයක් තිබ්බේ නැහැ. අපිට කිසිම දැක්මක් ජීවිතේ ඇති වුණේ නැහැ. දැක්මකින් තොර, ගවේෂණයකින් තොර රොබෝ කෙනෙකුට දාපු දත්ත ටිකක් වගේ වැඩ කරන සමාජයක් බිහි කළා. මෙතනට අපිව ගෙනල්ලා ධර්ම අවබෝධය කියන එක මොට කළා, හීන කළා. ඔබ එහෙමනම් කල්පනා කරලා බලන්න අර පුංචි දරුවගේ මට්ටමේ නොතිබිච්ච මහා කෙලෙස් කන්දක් නෙවෙයිද දැනුම් කන්දක් විදියට අපි දරාගෙන තියෙන්නේ. මහා කෙලෙස් කන්දක්. අර පුංචි දරුවා කොයිතරම් hina වෙලා බොහොම සතුටු සිතින් වාසය කළා ටික ටික අර සමාජයේ තියෙන විස පෙවෙන්න මොකද්ද වෙන්නේ? භයානක විසගෝර සර්පෙක් වගේ ටික දරදඬු වෙනවානේ. මහා භයානක තැනකට ටික ඇදිලා යනවා. මහා භයානක ආඝාතයක් දක්වා ඇදෙනවා. ඕක තමයි අද වෙනකොට සමාජයේ තියෙන ස්වභාවය. එහෙනම් කල්පනා කරලා බලන්න අපි කුමටද සම්මතයක් ඇත්ත කරගන්නේ? පනවපු දෙයක් ඇත්ත කරගන්නේ. පනවපු සම්මතයක් ඇත්ත කරගෙන ඉන්නේ දැන් බලන්නකො මෙහෙම. මිල මුදල වෙනුවෙන් බෙලි කපා ගන්නේ නැද්ද? මනුස්ස ඝාතන සිද්ධ කරගන්නේ නැද්ද? බොරු කියන්නේ නැද්ද? හොරකම් කරන්නේ නැද්ද? වංචා සහගත විදිහට හැසිරෙන්නේ නැද්ද? රත්තරන් රිදී මුතුමැණික් හරි හම්බ කරගන්න දඟලන්නේ නැද්ද? සමාජ තත්ත්වයක් හදාගන්න දඟලන්නේ නැද්ද? මොකද්ද අපි අද දකින්න සමාජ තත්ත්වය? අපි සමාජ තත්ත්වයක් කියලා හිතන්නේ රත්තරන් තියෙන, රිදී තියෙන, මුතුමැණික් තියෙන, යාන වාහන තියෙන, මිල මුදල් තියෙන කෙනෙක් සමාජ තත්ත්වයක් තියෙන කෙනෙක් විදිහට නේ අපි දකින්නේ. ඕන් අපි තත්ත්වය හදාගත්ත විදිය. හරිම අපූර්වයි තත්ත්වය හදාගත්ත විදිය. ඒකට අපි කියනවා ඉහළ පැලැන්තියලු. නේ? ක්‍රියාව බලු වුණත් මොකද්ද?
එවැනි තැනක ඉන්නවා නම් ඒක ඉහළ පැලැන්තිය. නේ? ජීවිත අවබෝධයක් නැති වුණත් ජීවිතය පිළිබඳ යථාර්ථය දන්නේ නැති වුණත් සිතේ සැනසෙල්ලක් නැති වුණත් දයාව අනුකම්පාව කරුණාව කියන කිසිම මෛත්‍රී සහගත ගුණාංගයක් නැති වුණත් නේ හොරකම් කරලා හරි කමන්නේ වංචා සහගත විදියට හරි කමන්නේ රත්තරන් රිදී මුතුමැණික් ඥාන වාහන මිල මුදලෙන් ආරුඩ්‍යයි නම් ඒ භයානක තැන තමයි මොකද්ද? සමාජයේ ඉහළම පැලැන්තිය වෙලා තියෙන්නේ. හරිම අපූරුයි ඉහළ පැලැන්තිය. හරිම අපූරුයි සමාජ තත්ත්වය. ඔන්න අපිට ගුරුවරු කියන්නේ වැඩිහිටියෝ කියන්නේ තත්ත්වය හදාගනින්න කියලාද නැද්ද කොහොම හරි? ඕන් උගන්නන ඉගැන්නිල්ලේ අරුත. දැන් මොකද කරන්නේ? ළඟ ඉන්න එක පාගලා පෙල්ලලා තලලා පෙලලා හරි කමන්නේ නැහැ. මොකද කරන්නේ? සමාජ තත්ත්වය හදන්න ඕන. ඒ තත්ත්වය හදන්න මොකද්ද ගේන්නේ? රත්තරන් ඕන, රිදී ඕන, මුතුමැණික් ඕන, මිල මුදල් ඕන, යාන වාහන ඕන. තත්ත්වය හදාගන්න. ඔන්න අපි තත්ත්වේ බලපු හැටි. තත්ත්වේ හදාගන්න හිත බල්ලට දාලානේ. බල්ලෝ හොඳයි වලි හරි වනවා එක වේලක් කන්න දුන්නා. ඒ තරම් භයානක තිරිසනුත් නොයන ගති පුරුදු වෙන මට්ටමකට සමාජය ඇති වෙලා. තිරිසන් ගති වලටත් වඩා පහළ ගති. නරකාදී උපදින්නට සිද්ධ වෙන ගති වලින් සමාජය පෝෂණය කළා. අති දෙවන්ත භයානක ඉරණමකට සමාජය ගෙනල්ලා. හිතා ගන්න බැරි භයානක මට්ටම. දැන් මෙහෙම කල්පනා කරන්නකෝ. රත්තරන් දන්නවද රත්තරන් කියලා? මුදල් දන්නවද මුදල් කියලා? මහ පොළොව දන්නවද මම මෙච්චර වටිනවා කියලා? මහ පොළොව දන්නවද මහ පොළොව කියලා? එහෙනම් මේ සියල්ල අපිට පේනවා ඇත්තවල්ද සම්මතවල්ද? සම්මත කරපු දේවල්. දරාගත්ත දේවල්. සමාජයේ හදපු ගොඩනගපු සම්මතමය දේවල්. එහෙනම් යථාර්ථ වටිනකමක් නැති සම්මත වටිනකම ඇත්ත කියලා දරාගන්න එක රෝගයක් නෙවෙයිද? ඒක මහා භයානක රෝගයක් නේ. වටිනාකමක් නැති දෙයක් වටිනා ලෙස සම්මත කරනවා. නොවටිනා ලෙස සම්මත කරනවා. එතකොට වටිනාකම් දීලා නොවටිනාකම් දීලා මේ ඔක්කොම දෙන්නේ කවුද? සමාජය. දීලා මොකද්ද කළේ? වචනේ තමයි හරිම වචනේ තමයි මහ පොළොව මාකටිං කළා. නේ? ඒක මිල කරා. වටිනකම් නොවටිනාකම් නියම කළා. ඒ දේ අපි ඉගෙන ගත්තා. ඒක ඇත්ත විදිහට දරාගත්තා. අපි කාටවත් තේරෙනවද රත්තරන් වටින්නේ නැහැ කියලා? තේරෙන්නේ නැහැ. අපි අද වෙනකොට රත්තරන් කරේ ඉල්ලගෙන යන්නේ ඇයි? වටිනාකම පෙන්වන්න, සමාජ තත්ත්වය පෙන්වන්න, මං අහවල් පැලැන්ති එකෙක් කියලා පෙන්වන්න. ඒ තමයි ගොන්කම. පෙන්වන්න නේදාගෙන යන්නේ නේ. Taman ළඟ නැත්තම් අල්ලපු ගෙදරින් හරි කමන්නේ ඉල්ලගෙන යනවා. රත්තරන් නැත්තම් රත්තරන් වගේ පාට කරපු එකක් හරි ඉල්ලගෙන නැත්තම් තත්ත්වෙට හරි නෑ. අපි විතරක් එතන පීච්චම් වෙන්න බෑනේ. ඔන්න අපිට හදපු සමාජ තත්ත්වය. රෝගයක් නෙමෙයිද? ඒක එසේ මෙසේ රෝගයක් නෙවෙයි ඇයි? එසේ මෙසේ පිස්සුවක් නෙවෙයි මේක. පුදුම තරම් භයානක පිස්සුවක්. එනම් බොරුවට නෙවෙයි භාග්‍යවතුන් වහන්සේ සබ්බේ පෘතජ්ජනා උම්මත්තකා කියලා කිව්වේ. සියලු පෘතජ්ජන උම්මත්තකයි කියලා කිව්වේ.
දැන් ඕන නැති වටිනකමක් ආරූඪ කළා රත්තරන් කියලා මොකද්ද කරන්නේ? මිල මුදල් හරි හම්බ කළා රත්තරන් අරන් පෙට්ටගමේ දාලා මොකද්ද කරන්නේ? පෙට්ටගමේ දාලා පට්ට බයේ තමයි පාවිච්චි කරන්නේ. ඇයි බය? හොර හතුරු පැහැර ගනීද දන්නේ බොහොම අමාරුවෙන් ගත්ත වටිනා වස්තු. දෙයනේ බලන්නකො මානසික ලෙඩේ තරම. මේක ලෙඩක් කියලාවත් පේන්නේ නැති තරමට සමාජය අසරණයි. නේ? අන්ත අසරණයි. හිතා ගන්න බැරි තරම් භයානක තත්යකට නැද්ද ඉන්නේ. දැන් අපි හිතමු මිල මුදල් ඔක්කොම තියෙද්දි රත්තරන් රිදී මුතුමැණික් සියල්ල තියෙද්දි ආන වාහන සියල්ල තියෙද්දි මේ ආහාර නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලිය මහ පොළවේ සම්පූර්ණයෙන් නතර වෙනවා කියලා. ආහාර නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන් එන හිටිනවා. දැන් මොකද වෙන්නේ? මොකද වෙන්නේ? එදාට රත්තරන් පැත්තක තියලා මුතුමැණික් පැත්තක තියලා බඩගින්න දරා ගන්නට බැරිව නේ කුසගින්න දරා ගන්නට බැරුව ක්ලාන්තිය පිපාසය සංසිඳවා ගැනීම උදෙසා මාර්ගය හොයන්න පටන් ගන්නවද නැද්ද? එතකොට අපිට තේරෙනවා මිනිස්සෙක්ගේ අවශ්‍යතාවය බැලුවොත් ඇත්තටම මොකද්ද තියෙන්නේ? ඇත්තටම මොකක්ද තියෙන අවශ්‍යතාව ටික? චීවර පින්දපාත සේනාසන ගිලම්පස. ඇයි වස්ත්‍ර? නිර්වස්ත්‍රේ වහගන්නද? නෑ. සීතලෙන් උස්නෙන් පින්නෙන් මැසි මදුරුවන්ගෙන් ආරක්ෂාවට. නිවස්නයක් ඕන වෙන්නෙත් ඒකටමයි. අවැසි ආදියෙන් සත් සර්පයාගෙන් රැකවරණය පිණිස. ආහාරය ඕන වෙන්නේ අංක 1ටමනේ. මොකටද? ජීවිතය පවත්වන්න. ජලය ඖෂධ අවශ්‍ය වෙන ජීවිතය පවත්වන්න. ඒකනේ පැවැත්ම, මූලික පැවැත්ම. ඉන් එහාට යමක් තියෙනවා නම් ඒ සියල්ලම මානසික ලෙඩේ තුල සකස් කරගත්ත දේවල්. නේද? වටිනාකම් නොවටිනාකම් සියල්ල සමාජ සම්මත කරපු මහ බොරුවක්. මහ බොරුවක්. ඒක සුළුපටු බොරුවක් නෙවෙයි. ඒ මහා භයානක බොරුව ගිලගත්ත අපි මොකද්ද කරන්නේ? තත්ත්වයක් ගැන කතා කරනවා. මම නම් කියන්නේ අපි ඉන්න තැන හිතනවට වඩා භයානකයි. නියම බෞද්ධයෙක් වෙන්නේ මේ ලෝකේ යථාර්ථය මෙන්න මේ විදිහට අවබෝධයටපත් වෙනකොට. එයාට සරලව තේරෙන්න ඕන මේ ලෝක සම්මතය තුල වටිනාකම් නොවටිනාකම් පනවලා මිල මුදල් සංචිත රත්තරන් සංචිත වලින් අනූන වෙනකොට ඒ රාජ්‍ය තමයි ශ්‍රේෂ්ඨ අග්‍ර ඉහළ තැනක් කියලා පෙන්වා දෙන මේ ඔල මොට්ටල ලෝකය තුල අපි අතරමං වෙලාද නැද්ද? මේක ඇතුළ අතරමං වෙලා මේ රැල්ලට අහු වෙලා විවෘත ආර්ථිකය කියන්නේ ඒකට තමයි. අලුත්ම වචනේ විවෘත ආර්ථිකය කියලා ආවේ ඒක තමයි. අපේ බෞද්ධකම නැති කරලා යථාර්ථය නැති කරලා ඇත්ත නැති කරපු මහා විනාශය. අපිට පේන්නේ අඹුඩේ ඇඳගෙන උදැල්ල තියාගෙන කුඹුරට බහැපු මිනිස්සයා ප්‍රාථමික පහළ බාලාංශයේ කෙනෙක් විදිහටත් සපත්තු කූට්ටම පැලඳගෙන ටයි කෝට් එක දාලා
සුරුට්ටුව කටේ එල්ලගත්ත මිනිස්සයා ඉහළ පැලන්තී විදිහට. භයානකද නැද්ද? අන්තිම දරුණුයි අන්තිම භයානකයි. අන්තිමට බැලුවොත් අර අඹුඩ කැටිය ගහගෙන කුඹුරට බහැපු මිනිස්සයා තමයි අර ටයි කෝට් ඇඳලා සපත්තු දෙක දාලා කබාය ඇඳලා සුරුට්ටුව පත්තු කරගත්ත මිනිස්සයාට ඒ ටික කරගන්න අවස්ථාව දීලා තියෙන්නේ. ඇයි? මේ මිනිස්සයාගේ දහඩිය මහන්සිය තමයි හූරාගෙන කන්නේ. ඒතොර අද වෙනකොට අපිට ඇති වෙලා තියෙන්නේ බලන්නකෝ. ධනපති පන්තියේ කියලා අද සමාජය සම්මත කරපු කිසිම මිනිස්සෙක් දහඩිය මහන්සිය හෙලනවද? මේ අහිංසක මිනිස්සුන්ගේ ශ්‍රමය හූරා කමෙන් කාලේ හූරා කමෙන් අසරණකම හූරා කමෙන් අනවබෝධය ඇති කරබලා දුෂ්ටි ජාලයක පටලවලා සුරපුරයක් පෙන්නලා භයානක තැනකට ඇදගෙන යන සමාජ රටාවක් බිහි කළා. මේක නොතේරෙන්න තරම් අපි අඥානවන්ත වෙලා. ඒ නිසා ඔබ මොහොතකට කල්පනා කරලා බලන්න. නැති වටිනාකම් ආරූඪ කරගෙන නැති සම්මත ගොඩනගාගෙන නැති සමාජ සම්මත පැලැන්ති හදාගන්නට උවමනා කරන අධ්‍යාපන රටාවක් බිහි කරලා රැකියා ශාස්ත්‍රයක් බිහි කරලා සමාජ තත්ත්වයක් බිහි කරලා එවැනි පාලන ක්‍රමයක් බිහි කරලා ඒකේ ඔලොමොට්ටල ගතියෙන් සිහිවිකල් විච්ච අපේ ලෝකේ වෙන වෙන දෘෂ්ටි ගත විච්ච මුලාවටපත් විච්ච ජීවිත අවබෝධයක් නැති රටවල් සංසන්දනය කර ඒ පසුපස යන්නට තරම් මෝඩ සිහිනයක අතරමං විච්ච අපිට අපේ සංස්කෘතිය අපේ නිවීම අපේ සැනසීම අමතක වෙලා. ඉතින් බුදුබණ අමතක වෙලා කියන්නේ ඒකට. බුදුදහමේ මූලික ඉගැන්වීම වශයෙන් අපිට පෙන්වන්නේ පෙනීම ගැන බලන්න මිසක පෙනිච්ච දෙයට වහල් වෙන්න නෙවෙයි. පෙනීම පොදු යථාර්ථයේ විච්ච තැන යමක් දෙයක් විදියට සම්මත කරපු සම්මත රාමුව දිහා බලන්න බුදුරජාණන් වහන්සේ අපිට ඉගැන්වුවේ නැහැ. පෙනිච්ච දේ වටිනව නොවටිනව වෙන්න පුළුවන්. නමුත් පෙනීම කියන දේ පෙනීමක්මයි. ඇහිච්ච දේ වටිනව නොවටිනව වෙන්න පුළුවන් සම්මතයට අනුව. නමුත් ඇහිම ඇහිමක්මයි. එනිසා අපි ගවේෂණය කළ යුත්තේ පෙනිච්ච දේ නෙවෙයි, ඒක පට්ටපල් බොරුවක්. අපි ගවේෂණය කළ යුත්තේ ඇහිච්ච දේ ගැන නෙවෙයි, දැනිච්ච දේ ගැන නෙවෙයි. ඇයි? ඒ දැනිච්ච දේ, පෙනිච්ච දේ, ඇහිච්ච දේ සම්මත වටිනකම් නොවටිනාකම් මත රඳා පැවතිච්ච මුලාවක්. අපි ගවේෂණය කළ යුත්තේ සැබෑම ජීවිත අවබෝධයට පෙනීම මිසක පෙනිච්ච දේ නොවේ. ඇහිම මිසක ඇහිච්ච දේ නොවේ. දැනීම මිසක දැනිච්ච දේ ගැන නොවේ. දැන ගැනීම මිසක දැනගත්ත දේ ගැන නොවේ. එහෙනම් සරලවම කිව්වොත් පේනවා කියන දේට අපි කියනවා, ඇහෙනවා කියන දේට අපි කියනවා, දැනෙනවා කියන දේට අපි කියනවා, දැනගන්නවා කියන දේට අපි කියනවා සිතින් දැනගන්න ස්වභාවයක්. එහෙනම් පේනවා කියලා දැනගන්නේ කොහෙන්ද? සිතින්. ඇහෙනවා කියලා දැනගන්නේ සිතින්. ඒ සිතින් දැනගන්න ස්වභාවයට අපි කියනවා විඥානය කියලා. අන්නේ විඥානයේ සකස් වීම නැත්තම් ඔබට ඔය කිසිම සම්මත වටිනකමක් පනවන්න පුළුවන්. සිත ඇති කල්හිමයි ඔබට තමන් ගැනත් ලෝකෙ ගැනත් දැනගන්න පුළුවන් වෙන්නේ. මම මෙබඳු ලෝකයක ජීවත් වෙන කෙනෙක්ය. මං අසවල් දේ දකින්න කෙනෙක්ය. මේ සියල්ල ඔබට ගන්නට නම්, මේ සියල්ල මෙනෙහි කරන්නට නම්
අනිවාර්යයෙන්ම මොකක් වෙන්න ඕනද? සිත පහළ වෙන්න ඕන. ඒකට අපි කියන විඥානය කියලා. ඉතින් මෙන්න මෙතනින් තමයි ධර්මයට අවදි වෙන්නේ. අවතීර්ණ වෙන්නේ. මෙතනින් එහාටයි ධර්ම ගවේෂණයට පාරමාර්ගයේ විවර වෙන්නේ. ඉතින් අද දවසේ උත්සාහවන්ත උනේ මේ සමාජයේ තියෙන භයානක තත්ත්වය පිළිබඳ යම්තාක් අවබෝධයක් ලැබලා දීලා ජීවිත අවබෝධයට යථාර්ථ අවබෝධයට උපකාර වෙන මාර්ගයක් විදියට යම්තාක් හෝ වචන මාත්‍රයකින් හරි උදව්වක් උපකාරයක් පිණිස අනුග්‍රහයක් වෙන්නට. ඉතින් මේ සාකච්ඡා කරන්නට යෙදුණු කාරණාවන් තමන්ගේ ජීවිතය තුළින් මෙනෙහි කරගෙන තමන්ගේ ජීවිතය තුළින් අවබෝධයටපත් කරගෙන පෙනිච්ච දේ පැත්තක තියලා පෙනීම ගවේෂණය කරලා එහි ඇත්ත යථාර්ථය අවබෝධ කරගෙන ජීවිත අවබෝධය ලබන්නටම උපකාරයක් බවටම පත්වෙත්වා කියන ආශිර්වාදය හැම දිනාටම සිදු කරනවා. විශේෂයෙන්ම ධර්ම දානමේ පින්කම උදෙසා සදැහැති දායකත්වයේ සිදු කරනු ලැබුවේ ඕස්ට්‍රේලියාවේ පදිංචි අනුස්කා ඩයස් මහත්මිය විසින් තම ස්වාමි පුරුෂයාගේ මැයි මාස 8 වෙනි දිනට යෙදෙන ජන්මදිනය සිහිපත් කරගෙන එතුමා ඇතුළු පවුලේ සඳරුවන් රොහාල් පුතා සනායා දුව ඇතුළු සියලු දෙනාට උතුම් ධර්ම අභිසමයේ පිණිසත් සියලු සත්වයන්ට උතුම් ධර්ම අභිසමයේ පිණිසත් අදිෂ්ඨාන කරන්නට ඒ හැම දිනාටම උතුම් ධර්ම අභිසමයේ පිණිසම හේතු වේවා වාසනාව වේවා. විශේෂයෙන්ම තමන් නමින් මිය පරලොව ගියා වූ සියලු ඥාතිහිත මිත්‍රාදීන්ටත් මේ පින්පෙත් අනුමෝදන් කරමි. අනුමෝදන්ම වෙත්වා. අපි හැම දිනාටම උතුම් ධර්ම අභිසමයේ පිණිසම හේතු වාසනාවක් බවටම පත්වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. යහපතක්ම වෙත්වා.